Dari වාසනාවන්ත ආරම්භක බෞද්ධ මහත්මිය. ඉතින් අපි සියලු දෙනා අද කල්යාණ මිත්‍රත්වයෙන් සම්බන්ධ වන්නේ විශේෂ අරමුණක් ඇතුව. ඉතින් අපි ගිය සතියේ ධර්ම දේශනා මාලාවේ අද දෙවන දවසේ ඉතින් අපි ගිරිමානන්ද සූත්‍රය තමයි සාකච්ඡා කරමින් සිටියේ. ඉතින් ඒ ගිරිමානන්ද සූත්‍රයේ ප්‍රවේශයක් අරගෙන ගිරිමානන්ද මහරහතන් වහන්සේ ගැන ඒ වගේම අනිච්ච කියන වචනය ගැන සංඥා කියන වචනය ගැන අපි යම් දුරකට අවබෝධයක් ලබා ගන්න අධ්‍යයනය කළා. ඉතින් අද දවස තුල තවදුරටත් මේ සූත්‍රය පිළිබඳව විග්‍රහ කරමින් මේ සූත්‍රයේ අනිච්ච සංඥාව කුමක්ද යන්න සාකච්ඡා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ගිය සතියේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් දායක මහත්මියක් අදහස් දැක්වුවා. මම මතක් කරන්නට යෙදුණා. මෙතන මේ අපි කතා කරපු මෙන්න මේ අරඤ්‍ය වෘක්ඛ මූල කියන කතාව මම එක ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. මෙන්න මේ අරඤ්‍ය කියන කතාව අරඤ්‍ය වෘක්ඛ මූල ශුන්‍යාගාර කියන කතාව. දැන් එතුමගේ අදහස උනේ දැන් ගිහි අපිට එහෙම වුණොත් නිවන් දකින්න බෑ නේද? ඒ විදිහ ආරණ්‍යයක් හොයාගන්න, වෘක්ඛ මූලයක් හොයාගන්න, ශුන්‍යාගාරයක් හොයාගන්න බෑ නේද? ඉතින් මේ වෙනුවට අර කෙලෙස් රහිත තැන අරඤ්‍ය කියන වචනය පාවිච්චි කිරීම නිවැරදි නේද කියන අදහස දැක්වුවා. ඉතින් එතෙන්ට මට ඒකට උත්තරයක් දීගෙනම දේශනාව ඉදිරියට අරගෙන යන්න කල්පනා කරා. දැන් කෙලෙස් නැති තැනක් මේ ලෝකේ කොහෙවත් අපිට හොයාගන්න පුළුවන්ද කියන කාරණේ මම දන්නේ නැහැ. මම දන්න හැටියට කෙලෙස් පරිසරය නෙවෙයි, කෙලෙස් තියෙන්නේ හිතේ. එතකොට ඒක මේ භෞතික කොහෙවත් පරිසරයක තියෙන දෙයක් නෙවෙයි. කෙලෙස් කියන ඒවා හිතේ හැදෙන දේවල්. එතකොට හිතේ කෙලෙස් නැති තැනක් හොයනවා නම් ඉතින් ඒක නිවන. එතකොට එයා ආපහු අරඤ්‍ය රුක්ක මූල ශුන්‍යාගාර යන්න ඕන නැහැ. එතකොට මෙතන මේ ඇත්තටම බුදුහාඳුරුවෝ මේ ආරඤ්‍ය රුක්ක මූල ශුන්‍යාගාර කියන එකෙන් අදහස් කළේ කායික මානසික සැහැල්ලුවක් තියෙන තැනක්, වැඩ අඩු තැනක්. ඒ කියන්නේ කාර්ය බහුල නොවන තැනක්. නිදහසේ Tamanට ඒ සංඥාවන් ප්‍රගුණ කරන්න උපකාර වන තැනක්. දැන් දෙවෙනි කාරණේ තමයි දැන් ගිහි ඇත්තෙක් වෙලා ඉන්නකොට අරඤ්‍ය රුක්ක මූල ශුන්‍යාගාර කොහොමත් හොයන්න බෑ. එහෙනම් ඉතින් මහාන වෙන්නම ඕන. එහෙම නැත්නම් මේ ජීවිතේ ඉන්න ගමන් ආරණ්‍ය වල ඉන්නත් පුළුවන්. එහෙම ගැටලුවක් නෑ. පුළුවන්. නමුත් අර නිවනට යන ගමනේදී ඒක ඉක්මන් කරගන්නනේ භික්ෂුවක් බවට පත් වෙන. ඒතකොට මේ භික්ෂුව විසින් ආශ්‍රය කළ යුතු ස්ථාන තමයි ආරණ්‍ය රුක්ක මූල ශුන්‍යාගාර කියලා කියන්නේ. හැබැයි ඉතින් ගියත්තන්ටත් පුළුවන් නම් ගියාට ඒකේ ගැටලුවක් නැහැ. එතකොට ආරඤ්‍ය රුක්ක මූල ශුන්‍යාගාර කියන එක අපිට මේ විදිහට විග්‍රහ කරගන්න පුළුවන්. දැන් කායික විවේකය සපයන තැනක් කියන අර්ථයට අපිට එන්න පුළුවන්. එතකොට එහෙම ආවම දැන් gedara වුණත් හිතමුකෝ බුදු කුටියට ගියාම අපිට යම් කායික මානසික සැහැල්ලුවක් තියෙනවා නම් එතනත් පටන් ගන්න හොඳ තැනක්. අනිත් එක දැන් මම කිව්වනේ ගිහියැත්තෝ
පැවිදි ඇත්තෝ දෙගොල්ලම ගත්තාම නිවන් දකින්න පින තියෙනවා. තප්පරයක් දෙන්න මේ කීප දෙනෙක් ජොයින් වෙන්න උත්සාහ කරනවා මේ එයාට බෑ කියලා ඉවර තියෙනවා ඒක තමයි. කාටවත් ජොයින් වෙන්න එහෙම ගැටලුවක් මම හිතන්නේ තිබ්බේ නෑ නේ. පාස්වර්ඩ් එක වැරදි කියලා කියනවා. එතකොට මේ එනිසා මේ අරඤ්‍ය ගතෝවා කියන එකේ මූලික අර්ථය අපි ඒකේ අර්ථය විකෘති කරගන්න නැතුව කායික සැහැල්ලුව තියෙන තැන වැඩ අඩු තැනක් නිදහස් තැනක් කියන අර්ථය ගත්තහම වඩා හොඳයි. හොඳයි. ඊට පස්සේ අපි ඒ කාරණයක් එක්කම නැවතත් අපි අර ගිරිමානන්ද තෙරුන් වහන්සේගේ මේ ප්‍රවේශයක් විදියට මට මෙන්න මේ ටික ගිය සතිය කියන්න බැරි වුණා. දැන් තත්පරයක් දෙන්න තව. ජොයින් වෙන්න බැරි මීටින් එක. ඔව් මම මේ Zoom මීටින් එකකින්. කීප දෙනෙක්ට ජොයින් වෙන්න බැරි කතාව කියනවා ඉතින්. අපි මේ ගිරිමානන්ද තෙරුන් වහන්සේ ගැන කතා කරමිදී මේ හොඳ ප්‍රවේශයක් ගන්න පුළුවන් මේ ගිරිමානන්ද තේර ගාථා පාළිය. දැන් අපි ගිය සතියේ මතක් කරා ගිරිමානන්ද මේ මහරහතන් වහන්සේ මේ රජගහ නුවරට වැඩියට පස්සේ බිම්බිසාර රජතුමාට කුටියක් හදලා දෙන්න අමතක වුණා. ඒ නිසා වැස්සේ නැහැ. පස්සේ කුටිය හදලා දුන්නට පස්සේ ගොඩාක් වැස්සලු. ඒ වහින වෙලාවේ කරපු ප්‍රීති වාක්‍ය ටිකක් තමයි මේ ගිරිමානන්ද තෙරුන් වහන්සේගේ තේර ගාථා පාළියේ තියෙන්නේ. ඒක හරි ලස්සනට කියනවා මේඝය වලාකුලේ ගීතයට අනුව වසීද සෙවලි කරන ලදී සැපය පහසුය එහි සංසිදී වාසය කරමි. මාගේ කුටිය සෙවලි කරන ලදී සැපය පහසුය එහි සංසිදී වාසය කරමි. වැස්ස ඉදින් ඔබට උවමනා නම් වර්ෂා කරන්න. මේ ප්‍රකාශනය තමයි ගිරිමානන්ද තෙරුන්ගේ තේරගාථා පාළියේ තියෙන. දැන් මේක අපි අද කතා කරන මාතෘකාවටත් ඉතාම වැදගත්. දැන් මෙතන මේඝය වලාකුළ මේ ආදී මේ භෞතික දේවල් ටික අපි ගත්තාම අපිට මේ භෞතික දේවල් ටික අපිට විග්‍රහ කරන්න පුළුවන් බාහිර ආයතන වශයෙන්. කියන්නේ එළියේ තියෙන ආයතන ටික. ඒතර මගේ කුටිය සෙවිලි කරන ලදී සැපය පහසුයි. කියන්නේ මං ඉන්න කුටිය මේ ස්කන්ධ පහ සහිත ආධ්‍යාත්මික ආයතනයන්ගෙන් යුක්ත අපේ ශරීරයේ විදියට දකින්න පුළුවන්. ඒතකොට යම් කිසි කෙනෙක් තමන්ගේ ඉන්ද්‍රියයන් සංවර කරගන්නවා. ඒ කියන්නේ වැස්ස වහිනකොට තමන්ගේ ගෙදර දැනෙල් දොරවල් වහගෙන ඉන්නව නම් වැහි පොද ඇවිල්ලා අපිට කරදරයක් වෙන්නේ නැහැ. ඒතර වැස්සෙන් අපිට ආරක්ෂාවක් තියෙනවා. මේ ඒ වගේ යම් කිසි කෙනෙක් ඉන්ද්‍රිය සංවරය කරගෙන තියනවා. අන්න එයාට ආධ්‍යාත්මික වශයෙන් සංසිඳීමක් ආධ්‍යාත්මික වශයෙන් සහනයක් සතුටක් ළඟා කරගන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුට කොච්චර එළිය වැස්සත් එළිය ප්‍රශ්නයක් නැහැ. මොකද එයා දැනගන්නවා ප්‍රශ්නේ තියෙන්නේ එළිය නෙවෙයි ආධ්‍යාත්මික සිතුවිලි වලයි කියන කාරණා. ඉතින් මේ තේරගාථා පාළිය හරිම රසවත්. අපිට පුළුවන් තවත් අවශ්‍ය නම් කියවන්න. ඉතින් මම මේ ප්‍රවේශයක් විදියටයි මේ තේරගාථාව ගත්. හොඳයි. එතකොට අපි ගිය සතියේ අපි කතා කරා අනිච්ච සංඥාව සම්බන්ධ අනිච්ච සංඥාව. එතකොට එතනින් ගියහම
රුක්ක මූල මේ සංඥා අනිච්ච සහ අනිච්ච අතර වෙනසක් කතා කරා. එතකොට උදේවැය අපි සාකච්ඡා කරා. එතකොට අද අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඉඳලා කතමාචානන්ද අනිච්ච සංඥා කියන කතාව තමයි අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. දැන් එතකොට මේ සූත්‍රයේ පටන් ගන්න ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්කති කියලා. දැන් අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා මේ ටික මම විග්‍රහ කරලා දුන්නා. ඉතිපටි සංචික්කති මේ විදියට නුවණින් විමසයි. නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරයි. කොඩින්ම කියනවා නම් මෙතන තියෙන ඇත්තම සති සම්පජඤ්ඤය. කොහොමද? රූපං අනිච්චං. රූපය බිඳී යන සුළුය. වේදනාව අනිච්චං. වේදනාවද ඉපදී වැය වී යන ස්වභාවයෙන් යුක්තය. සංඥාවද එසේමය. සංස්කාරයේද විඥානයේ මෙසේ ඉති ඉමේසු පංචසු පාදානස්කන්ධේසු. ඒතකොට පංච උපාදානස්කන්ධ. ස්කන්ධේසු අනිච්චානුපස්සී වෙරි. මෙන්න මෙහිම මේ ස්කන්ධ පහේ අනිත්‍ය දකිමින් යමෙක් වාසය කරනවද නුවණින් මෙනෙහි කරමින් විහරණය කරනවද වාසය කරනවද අයං උච්චතානන්ද අනිච්ච සංඥා මේ අනිත්‍ය සංඥාවයි. එතකොට දැන් මෙතන අපි අනිච්ච කියන වචනේ පැහැදිලිවම විග්‍රහ කරගත්තා. ඉතින් එතෙන්දී මට තව කාරණයක් මතක් කරන්න තියෙන්නේ දැන් අනිච්ච පිළිබඳව විවිධ මත විවිධ අය දරනවා. ඒකට කිසිම ගැටලුවක් නැහැ. ඕන කෙනෙකුට ඕනෑ මතයක් දැරීමේ පූර්ණ අයිතිය තියෙනවා. එතකොට අනිච්ච කියන වචනයට විවිධ අර්ථකථනක් තියෙනවා. ඉතින් ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. හැබැයි අපි මෙතනදී මම මේ අනිත්‍ය පිළිබඳව කියන කාරණා එක්ක කවුරුත් ගැටෙන්න යන්නත් එපා. ඒකට හේතුව මම සියල්ලම කතා කරන්නේ සූත්‍රවල තියෙන ඒවා. මෙතන මගේ අදහස් කිසිවක් මම පාවිච්චි කරලා නැහැ. මොකද මම මේ සියලුම කතා කරන සූත්‍රවල රෙෆරන්සස් සියලුම දෙනාට දීලා තින්නේ ඕනම කෙනෙකුට අවශ්‍ය නම් ඒව අධ්‍යයනය කරමින් මේ කීව කාරණය විග්‍රහ කරගන්න පුළුවන්. ඒ නිසා අනිත් කාරණේ තමයි කෙනෙක්ගේ මතයට යම් පීඩාවක් කරදරයක් හිංසනයක් වගේ වෙනවා නම් එතකොට ඒ කරන්න ඕන මේ කාරණා ටිකත් හොඳට ඉගෙන ගන්න ඕන. මේ සූත්‍ර ටිකත් හොඳට අධ්‍යයනය කරලා මේක දියුණු කරගත්තාම එතකොට ඒ අයගේ ඉන්න මතේ තවත් තහවුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකට තමන්ට වැරදි මතයක නම් ඉන්නේ. ඒකට ඒක තව මේ මත දරන අයත් එක්ක සාකච්ඡා කරලා මෙන්න මේ සූත්‍රය හවල් විදිහට දෙන්න. ඒකට මේකේ අර්ථය මොනවද කියලා සාකච්ඡා කරලා ඒ තියෙන ගැටලු නිරාකරණය කරගන්නත් පුළුවන් වෙනවා. ඒතර මම දේශනාව තුළ සම්පූර්ණ මම ගොඩාක් දුරට මේ දේශනාවේදී පිටින් උපමා රූපක ගන්නෙත් නෑ. දැන් සාමාන්‍යයෙන් ලෝකෝත්තර දෙයක් කියලා දෙන්න අපි මේ ලෞකික ලෝකේ තියෙන අපිට අවශ්‍ය උපමා ගත්තට පස්සේ ඒ උපමා අරගෙන අර ලෝකෝත්තර දෙයක් කියා දෙන්න ගියාට පස්සේ තවත් මිනිස්සු අවුලෙන් අවුලටපත් වෙනවා. ඒකයි වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේට ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය තියෙනවා. මිනිස්සුන්ගේ ආසය අනුසය කෙලෙස් ඇතිවීම නැතිවීම දකින්න පුළුවන්කම තියෙනවා. ඒතර බුදු කෙනෙකුට නිශ්චිත වශයෙන්ම ගන්න උපමා වුණත් බහුතරයකට ගැලපෙන විදිහට ගන්න පුළුවන්කම තියෙනවා. දැන් පුහුදුන් අපිට හිතන උපමාවක් කරගෙන විග්‍රහ කරන්න ගියාම ඒ උපමාවම ආපහු අරද පිනිස ප්‍රශ්න පිනිස පවතිනවා. ඒ නිසා මේ දේශනාව තුළ මම ගන්න උපමා සියල්ලම බොහෝ දුරට ඒවා තියෙන දේවල් සඳහන් කරමින් මම ඒකයි උපමාත් ඒ විදිහටම පාවිච්චි කරන්නේ. ඒ නිසා මේ කෙනෙකුට මේ සූත්‍ර ටික අධ්‍යයනය කරාම තව තවත් තමන්ගේ ඥානය දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි මෙතන නැවතත් මතක් කරන්නේ මේ දේශනාව තුළ ඔබට තව දුරටත් අධ්‍යයනය කරන්න පුළුවන් මේ සූත්‍ර අධ්‍යයනය කිරීමෙන්. ඒ නිසා මේ අධ්‍යයනය ඔබට අහක යන එකක් නෑ කියන එකයි මගේ මතය. හොඳයි. අපි බලමු මෙන්න මෙතන මේ පංචසු පාදානස්කන්ධේසු කියන පංච උපාදානස්කන්ධ කියන කාරණේ පොඩ්ඩක් විග්‍රහ කරගන්න. පංච කියලා කියන්නේ පහයි. ඔබ දන්නවා මෙතන රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන. තොර මෙන්න මේ පහට තමයි පංච කියලා කියන්නේ. පංච කියන්නේ මේ පහ නියෝජනය වෙන්නේ. උපාදාන ස්කන්ධ කියන්නේ ගොඩවල් කියන වගේ අර්ථයක්. එතකොට උපාදාන කියන වචනය පොඩ්ඩක් මෙතන අපිට තේරෙන්නේ නැති වචනයක් හන්ද මේ උපාදානය කියන්නේ කුමක්ද කියන කාරණේ අපි පොඩ්ඩක්
විග්‍රහ කරගන්න උත්සාහ කරමු. ඒකට හරි ලස්සන සූත්‍රයක් අපිට තියෙනවා උපාදානීය ධම්ම සූත්‍රය කියලා සූත්‍රයක්. ඒක තියෙන්නේ සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ. ඇත්තටම උපාදානය කියන වචනෙන් එන සූත්‍ර 12ක් තියෙනවා සංයුත්ත නිකායේ. ඒ වගේම උපාදාය වචනෙන් එන තවත් සූත්‍ර දෙකක් අංගුත්තර නිකායේ. එතකොට මේ ඔබට අවශ්‍ය නම් ඒව තවදුරටත් අධ්‍යයනය කරන්න පුළුවන් තවදුරටත් ඔබේ ඥාණය දියුණු කර ගැනීම සඳහා. දැන් මෙතන අපි මේ උපාදාන කියන වචනය පොඩ්ඩක් විග්‍රහ කරගන්න උත්සාහ කරමු. උපාදානීයච භික්ඛවේ ධම්මේ දේසිස්සාමි උපාදානංච තං සුනාත සාදුක තං සුනාත කතමේච භික්ඛවේ උපාදානීය ධම්මා කතමංච උපාදානං. මහණෙනි උපාදානයන්ට හිත වූ ධර්මයන්ද උපාදානයද දේශනා කරන්නේ. අන්න උපාදානය ඇති වෙන්න හේතුවයි ඒ උපාදානය දේශනා කරන්නේ. එය අසව. මහණෙනි උපාදානයන්ට හිත වූ ධර්මියෝ කවරුද? උපාදානය කවරේද? මහණෙනි චක්කු විඥාණයෙන් දත වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වභාව ඇත්තා වූ කම්සප එලවන්නා වූ ඇලුම් කටයුතු රූපයෝ වෙත් මහණෙනි මොහු උපාදානයට හිත වූ ධර්මයෝ යයි කියනු ලැබේ. ඒතර උපාදානයට හිත වෙච්ච ධර්ම ටික තමයි යම් අරමුණක ඔබට ප්‍රියමනාප බවක් තියෙනවා නම් ඒ අරමුණට ඔබ කැමති නම් ඒ අරමුණ ඔබට මානසික සහනයක් කායික සුඛයක් ලබා දෙනවා නම් අන්න එතකොට ඒ ධර්මයන් තමයි උපාදානයට හේතුව. ඒ උපාදානයේ ඒව තමයි ආශ්‍රය කරගෙන ඉන්නේ. එහි යම් චන්දරාගයක් වෙද්ද එය එහි උපාදානය වේ. දැන් යම් කිසි රූපයක් වේවා, ශබ්දයක් වේවා, ගන්ධයක් වේවා, ස්පර්ශයක් වේවා, මේ ආදී දෙයක් වේවා, ඒ වගේ අරමුණක් කෙරෙහි යම් කිසි ප්‍රියමනාප භාවයක් තියෙනවා නම් ඒ ප්‍රියමනාප බව පදනම් කරගෙන ඒ ප්‍රියමනාප බව මත යැපිලා යම් කිසි කෙනෙක් එහි දැඩිව ඇලෙනවා නම් යම් කැමැත්තක් ඇති කර ගන්නවා අන්න ඒකට තමයි උපාදානය කියලා කියන්නේ. ඒක උපාදානය කියලා කියන්නේ යම් කිසි කැමැති ප්‍රියමනාප අරමුණක දැඩිව ඇලීම. ඒක උපාදානය කියන්නේ. මේක මේ මගේ අර්ථකථන නෙවෙයි සූත්‍රයේ තියෙන අර්ථකථනය. එතකොට අපි කියොත් මේ සංයුත්ත නිකායේ මහා වග්ගපාළියේන මග්ග සංයුත්තේන උපාදාන සූත්‍රය කියන සූත්‍රයට ඒ සූත්‍රය විග්‍රහ කරනවා චත්තාරිමානි භික්ඛවේ උපාදානානි කතමානි චත්තාරි කාමෝපදානං ditthූපදානං සීලබ්බතූපදානං අන්තවාදූපදානං ඉමානිකෝ භික්ඛවේ චත්තාරි උපාදාන. මහණෙනි මේ උපාදානයෝ කියන වචනේ වරහන් ඇතුළේ දාලා තියෙන තදින් අල්ලා ගැනීම සතරකින්. ඒතර උපාදානය කියන වචනේට තව සරල අර්ථයක් ගන්න පුළුවන් තදින් අල්ලා ගැනීම කියලා. කවර සතරක් දෙයක් කාම උපාදානය, ditthi උපාදානය, සීලබ්බත උපාදානය, අන්තවාද උපාදානය යන මොහොයි. මානි මේ වනහයි උපාදානයෝ සතර. එතකොට උපාදානය කියන්නේ දෙඩිව යමක් අල්ලා ගැනීම. එතකොට මේ උපාදානය අපි ප්‍රධාන කොටස් හතරකට බෙදෙනවා. කාම ලෝකයේ කාම වස්තුන් ඉන්ද්‍රියන් පදනම් කරගෙන ඇති වෙන උපාදානය දෙඩිව අල්ලා ගැනීම. යම් කිසි ditthi උපාදානය කියලා ඇත්තට මෙතන කියන්නේ මේ කම්මස්සගත මේ සම්මා දිට්ඨිය නැති නිසා ඇති වෙන දේ. ඒ කියන්නේ දෙන දේ ප්‍රතිඵලයක් නැහැ, මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, මවක් නැහැ, පියෙක් නැහැ ආදී වශයෙන් දිට්ඨි වශයෙන් තියෙන ප්‍රශ්නේ. සීලබ්බත උපාදානය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් යම් කිසි වෘත අනුගමනය කරලා. ඒ කියන්නේ බල්ලෙක් වගේ ජීවත් වෙලා, හරකෙක් වගේ ජීවත් වෙලා, අජෞත, ගෝත, සුනකෞත, කුක්කුටෞත ආදී මේ ආදී වෘත සමාදන් වීම සීලබ්බත උපාදානය වෙනවා. ඒවා දැඩිව අල්ලා ගැනීම. අන්තවාද උපාදානය කියලා කියන්නේ මේ දැඩිව ආත්මවාදීව අල්ලා ගැනීම. ඒ කියන්නේ එක්ක ආධ්‍යාත්මික ආයතන වල මම පිහිටව ගන්නවා, එක්ක බාහිර ආයතන වල මම පිහිටව ගන්නවා, එක්ක ස්පර්ශයෙන් ගොඩනගෙන විඥාණය මත මම පිහිටවා ගන්නවා. පිහිටවාගෙන අන්තවාදීව. එහෙම නැත්නම් ආත්මවාදීව අල්ලා ගැනීම තමයි මේ උපාදානය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ හතර උපාදාන කියලා කියනවා. දැන් පොඩ්ඩක් මේක තාචුට්ටක් අපිට ලියා ගන්න පුළුවන් මේ අභිධර්ම පිටකයට පොඩ්ඩක් අපේ අවධානය යොමු කරාම අපිට මෙන්න මේ විදිහට
විග්‍රහ කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් අපි ගත්තොත් තෘෂ්ණාව කියන එක. දැන් අපි පටිච්චසමුප්පාදයට ගියොත් තණ්හා පච්චය උපාදාන. ඒතර උපාදානයට ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද? තෘෂ්ණාව. එතකොට තෘෂ්ණාව හිල්ල උපාදානයේ මූලික ස්වરૂපයේ විදිහට දකින්න පුළුවන්. දැන් තෘෂ්ණාවෙදි වෙන්නේ අරමුණු සොයන ගතිය. කියන්නේ තව තව දේවල් හොයනවා. උපාදානයේ මොකද කරන්නේ? ඒ හොයන දේවල් දැඩිව අල්ලගෙන ඒ අල්ලගත්ත දේ නඩත්තු කරන්න, පරිශීලනය කරන්න, භාවිතා කරන්න ගිහිල්ලා අන්න ඒ දේ මත පදනම් වල අප්‍රමාණ දුකක් විඳිනවා. දැන් එතකොට තෘෂ්ණාව නිසා අපි වැඩියෙන් දේවල් හොයන්න අපි ගාව තියෙන මේ අර අල්පේච්ඡ ගුණය නැති වෙලා යනවා. එතකොට උපාදානයේ හන්ද මොකද වෙන්නේ? අර අල්පේච්ඡතාවයෙන් නැතුව දැඩිව හොයන දේවල් අල්ලගන්න ගිහිල්ලා ඒ අල්ලන දේවල් වල දුක මත පදනම් වෙලා ඒ දුක නිසා අපි ගාව තියෙන සන්තුට්ඨිතා කියන ගුණය නැති වෙලා යනවා. එතකොට තෘෂ්ණාවෙන් අපේ අල්පේච්ඡභාවය නැති වෙනවා. ඒ වගේම උපාදානයෙන් අපේ සතුට අපේ නැති වෙලා යනවා. එතකොට මේ දෙක තමයි තෘෂ්ණාවෙන් සහ උපාදානයෙන් වෙන්නේ. ඉතින් උපාදානය නිසාම තමයි මේ දැඩිව ස්කන්ධ පහ අල්ලා ගැනීම නිසාම තමයි උපාදාන පත්‍ය භව. අපිට මේ භවයෙන් වෙන්නේ. නැවත ඉපදෙන්න අවශ්‍ය කරන කර්ම ශක්තිය උපාදානයෙන් තමයි හදන්නේ. සසර උරුම කරවන්නේ උපාදානය. එතකොට තෘෂ්ණාව කියන්න පුළුවන් අරමුණු හොයන ගතිය, ඒ හොයන අරමුණු දැඩිව අල්ලා ගන්න ගතිය උපාදානයේ වශයෙන් විග්‍රහ කරගන්න පුළුවන්. එතකොට පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ ස්කන්ධ පහ දැඩිව අල්ලා ගැනීම. මම හිතනවා මේ උපාදානීය පිළිබඳව යම් අදහසක් ඔබට එන්නේ නැති කියලා. හොඳයි. ඊට පස්සේ අපි උපාදානයෙන් පස්සේ අපි පොඩ්ඩක් ආපහු ගියොත් මේ දැන් ස්කන්ධ පංචකයට දැන් අපි සාකච්ඡා කරා උපාදානය කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ සූත්‍රයේ අපිට මෙතෙන්ට එනකන් අපි සාකච්ඡා කරලා ඉවරයි. එතකොට මේ මෙතන ස්කන්ධ කියන වචනේ පාවිච්චි කරලා අපි අනිච්ච සංඥාවට නැවත යොමු වෙමු. එතකොට ස්කන්ධ පංචකය කියලා කියන්නේ ඔබ දන්නවා ස්කන්ධ කියන්නේ ගොඩවල්. දැන් බුද්ධ දේශනාව ගත්තාම මේ සම්මුති සහ පරමාර්ථ කියලා අපි කොටස් දෙකකට බෙදනවා. ඉතින් සම්මුති දේශනාව බොහෝ දුරට අපේ සූත්‍ර පිටකයෙන් හොයාගන්න පුළුවන්. පරමාර්ථ දේශනාව අභිධර්ම පිටකයෙන් අපිට හොයාගන්න පුළුවන්. හැබැයි මේ කරන නාම ධර්ම පිළිබඳව සමස්ත බහුතරයක් දේවල් මම ගත්තේ සූත්‍ර පිටකේ. ඒතකොට කෙනෙකුට නිශ්චිතවම කියන්න බෑ සූත්‍ර පිටකේ මේ පරමාර්ථය පිළිබඳව පැක් කරලා නැහැ කියලා. එහෙම පාරවත් අපිට කියන්න බෑ. එතකොට මේ දැන් අභිධර්ම පිටකේ ගියාම මේ අවබෝධයේ පහසුව පිණිස මේ නාම රූප ධර්ම නැවත නැවතත් එක එක කොටස් වලට විග්‍රහ කරමින් එන තැන ස්කන්ධ ධාතු ආයතන කියලා මේ ස්කන්ධ ආයතන ධාතු කියලා නැවතත් විවිධ වර්ගීකරණයන්ට මේ කොටස් ටික කඩාගෙන යනවා. නාම රූප කියන කොටස් ටික කඩාගෙන යනවා. ඒ කඩාගෙන යෑම තුළ පළවෙනි කැඩීම තමයි ස්කන්ධ. පංචස්කන්ධ. ඊට පස්සේ ආයතන. චක්කු සෝත ගාන જીවහා කාය. ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම. ඒතර 6 12කට. ඊට පස්සේ ධාතු ආයතන කියලා 18කට බෙදෙනවා. චක්කු රූප ඊට පස්සේ චක්කු විඤ්ඤාණ. ඒ ආදි වශයෙන් ඊට පස්සේ මේ විදිහට 18කට බෙදෙනවා. දැන් මේ විවිධ බෙදීම් තුලින් අපිට මේ නාම රූප ධර්ම වඩා පහසුවෙන් තේරුම් ගැනීමටයි අවකාශයක් හදලා දෙන්නේ. දැන් ස්කන්ධ පහේ නාම රූප වර්ගීකරණයේදී රූපස්කන්ධය රූපයට දාලා ඊට ටික නාමයට දානවා. සාමාන්‍යයෙන් එහෙම. හැබැයි අපි අද සාකච්ඡා කරනවා නාමය කියන්නේ මොකද්ද රූපය කියන්නේ කුමක්ද කියන එක වෙනවා. දැන් අපි මෙතන ස්කන්ධ පහෙන් අපි පළවෙනි කාරණේ කතා කරන්නේ මේ රූපස්කන්ධය කියන එක. ඒතකොට රූපස්කන්ධය කියලා කියන එක අපි විග්‍රහ කරගන්න පුළුවන්. රූපය කියලා කියන්නේ මේ ලෝකයේ සියලුම දේවල් වලට පොදුයි අපි පාවිච්චි කරන නමක් වශයෙන් සම්මුතික වශයෙන් පනවාගත් නමක් වශයෙන් අපිට කියන්න පුළුවන්. හැබැයි ඒක ගැඹුරට ගිහිල්ලා ගත්තාම අපි අභිධර්ම පිටකයට ගියාම රූප 28ක් අපිට තියෙනවා. රුප්පතිති භවේ රූපං විකාරපච්චේ සති කියලා විග්‍රහ කරන යම්
ශීතුෂ්ණාදී ප්‍රත්‍ය නිසා විපරීත භාවයට හේවත් වෙනසකටපත් වෙන යම් ධර්ම සමූහයක් වෙනනම් ඒ සියල්ල රූපස්කන්ධයයි කියලා කියනවා. ඉතින් එතකොට යමෙකුට හිතෙන්න පුළුවන් නාම ධර්ම වෙනස් වෙන්නේ නැද්ද කියලා. නාම ධර්මත් වෙනස් වෙන හැබැයි අර රූප ධර්මයේ තරම් ඒ විපරීත භාවය ප්‍රකට වෙන්නේ. ඒ ප්‍රකට නොවන නිසායි ඒ විදියට විග්‍රහ කරලා තියෙන්නේ. ඒතර රූපස්කන්ධයට කිව්වහම රූපස්කන්ධය ප්‍රධාන වශයෙන් රූප 28ක් තියෙනවා අපි ධර්මයට ගියාම මම මේ කාරණා විග්‍රහ කරන්න යන්නේ නැහැ. අද අපිට ඒක වෙනම මාතෘකාවක් නිසා. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ මේ භූත රූප හතරත් ඒ වගේම මේ භූත රූප හතර මත පදනම් වල ක්‍රියාත්මක වෙන උපාදාය රූප 24ත් එක්ක රූප 28ක් තියෙනවා. මේ රූප 28 මේ ප්‍රසන්ටේෂන් එකේ විග්‍රහ කරලා තියෙනවා. නමුත් ඒව මම වැඩි සාකච්ඡා කරන්න යන්නේ නැහැ. හොඳයි. එතකොට අපි රූපස්කන්ධය නැවතත් ආවොත් නැවතත් මේ රූපස්කන්ධය කුමක්ද කියන එක සූත්‍ර පිටකයෙන් ලියා ගන්න. මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසක පාළි මහා පුන්නම සූත්‍රය අධ්‍යයනය කරාම අපිට රූපස්කන්ධය මොකක්ද කියන එක විග්‍රහ කරගන්න පුළුවන්. රූපස්කන්ධය විග්‍රහ කරලා තියෙන්නේ යංකින්චි දික්ඛු රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධං වා ඕලාරිකං වා සුඛං වා හීනං වා පනීතං වා යම් ධූරේ සම්තිකේවා යම් රූපක්ඛන්‍දෝ. දැන් මේ මහා පුන්නම සූත්‍රයේ රූපය කියන ස්කන්ධය කියන එක රූප කියන කොටස ලක්ෂණ 11කට බෙදලා විග්‍රහ කරනවා. රූපේ කොටස් 11ක් විග්‍රහ කරනවා. මොනවද මේ කොටස් 11? අතීත රූප, අනාගත රූප, ප්‍රත්‍යুৎপন্ন රූප, ආධ්‍යාත්මික රූප, බාහිර රූප, ඒ වගේම සියුම් රූප, ගොරෝසු රූප, ඒ වගේම ප්‍රනීත රූප, අකමැති රූප, එහෙම නැත්නම් කැමති රූප, අකමැති රූප කියලා ගන්න පුළුවන්. ඒ වගේම ළඟ රූප, දුර රූප. ඔක්කොම 11කට බෙදලා. එතකොට මේ රූපස්කන්ධය ගත්තාම සීලුම චක්කු ප්‍රසාදයෙන් දකින රූපත්, සෝත ප්‍රසාදය, ගාන ප්‍රසාදය මෙහෙම පහටම අදාළව මේ රූප 11කට බෙදලා. එතකොට මේ රූප 11කට බෙදලා ඒවායේ විග්‍රහය තවදුරටත් කාට හරි අධ්‍යයනය කරන්න ඕන නම් අභිධර්ම පිටකය පොඩ්ඩක් පරිශීලනය කරන්න. එතකොට මෙන්න මේක තමයි රූපස්කන්ධයේ ස්ථාන 11. එතකොට මේ 11 ස්ථානයේ පදනම් කරගෙන උපදින්න පුළුවන්, වර්තමාන රූප උපදින්න පුළුවන්, අනාගත රූප උපදින්න පුළුවන්. මෙහෙම 11 ස්ථානයක මේ රූප උපදින්න පුළුවන් කියලා මහා පුන්නම සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ මේ රූපස්කන්ධයේ පැනවීමට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද? මහාන රූපස්කන්ධයේ පැනවීමට සතර මහා භූතයෝ හේතු වෙති. එවනම් පැහැදිලි රූපස්කන්ධයේ ප්‍රත්‍ය අපි ගත්තොත් පැහැදිලිවම රූපස්කන්ධය කුමක් නිසාද හටගන්නේ? සතර මහා භූත නිසා. දැන් අපි පටිච්චසමුප්පාදයට ගියොත් නාම රූප විඥාන පත්‍ය නාම රූප. එතන විඥානීය ප්‍රත්‍යයෙන් තමයි නාම රූප හටගන්නේ. ඒතර රූපේ ස්වરૂපයේ ස්වභාවය තමයි රූපය හටගන්න ලක්ෂණ ටික තමයි අපි කතා කරන සතර මහා භූත පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ සතර මහා භූත පදනම් කරගෙන උපදින උපාදාය රූප 24. හරි. එතකොට ඊළඟ කාරණේ තමයි රූපේ ආස්වාද කවරේද? ආදීනව කවරේද? නිස්සරණ කවරේද? යං රූපං අනිච්ඡං දුක්ඛං විපරිණාම. මෙතන මේ සූත්‍රය පොඩ්ඩක් කියන්න මුලින් වෙන්න ඕන අයං රූපේ යෝ රූපේ මෙතන මුලින් එන්න ඕන රූපංච පටිච්චුප්පජ්ජති සුඛං සෝමනස්සං. මෙතන මේ මම හිතන්නේ මේ සූත්‍රයේ මේක ගණිතී ගැටලුවක් වෙලා තියෙනවා. මෙතන රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපෝ අස්සාද. රූපේ ආස්වාදයේ තමයි සුඛං සෝමනස්සං. යම් කායික සුඛ වේදනාවක් දෙනවා. ඒ වගේම මේ සුඛ වේදනාව මත පදනම් වෙච්ච මානසික සහනයක් තියෙනවා. ඒක නිකන් සරලව අපි විග්‍රහ කරගන්න උත්සාහ කරොත් හිතමු මේ පුටුවේ වාඩි වුණාම කයට පොඩි සහනයක් තියෙනවා. ඒ සහනයත් එක්ක මනස ලබන සහනයක් තියෙනවනේ. ඒක තමයි සෝමනස්සය. ඊට පස්සේ රූපේ ආදීන යම් රූපේ අනිච්ඡං දුක්ඛං විපරිණාමං අයං රූපේ ආදීනව. මේ රූපේ ආදීනවය තමයි ඒ යම් වෙනසකට ක්ෂය වීමකට වෙනස් වීමකට දුකකටපත් වෙනවද? ඒ වෙනස් වීම නිසා දුකක් උපදිනවා නම් අන්න ඒක තමයි මේකේ ආදීනවය.
යෝ රූපේ චන්දරාගාවි නයෝ චන්දරාග පහය ඉදන් රූපේ නිස්සරණ. ඒතර මෙතන මේ පොඩ මේ සූත්‍රයේ කොපි කිරීමේදී ගැටලුවක් මතුවෙලා තියෙනවා. යම් කෙනෙකුට මේ රූපය කෙරෙහි චන්දරාගයක් නැත්නම් ඉදන් රූපේ නිස්සරණ. ඒ රූපේ නිස්සරණය. එතකොට නිකන් අපි අපේ ජීවිතය අරගෙන බැලුවහම අපි මෙන්න මෙතෙන්ට ගියොත් රූපං පටිච්චුප්පති සුඛං සෝමනස්සං කියන කොටස මේ භෞතික ලෝකයේ ජීවත් වෙන අපිට අදාළ දෙයි. යම් කිසි කෙනෙක් මේකේ ආදීනවය දකිනවා නම් ඒ ඇත්ත තමයි පොඩ්ඩක් බණක් භාවනාවක් කරමින් මාර්ගය වඩන්න උත්සාහ කරන අය. යමෙක් මේ චන්දරාගය නැති කරනවා නම් එයා නිස්සරණ කරා නම් එයා තමයි රහතන් වහන්සේ. දැන් සරල අර්ථයෙන් මේක තේරුම් ගන්න උත්සාහ කරමු. ඉතින් තවත් ඔබට මේ පිළිබඳව ගොඩාක් විස්තර මේ රූපස්කන්ධය ගැන දැනගන්න ඕන නම් අපි ධර්ම පිටකේ විභංග ප්‍රකරණ කන්ද විභංගය අධ්‍යයනය කරන්න. එතකොට මේ කන්ද විභංගයේ තියෙනවා රූප එකේ රූප දෙකේ රූප තුනේ රූප හතරේ රූප පහේ රූප කියලා 11 ආකාරයක් වෙනකන් රූපේ ඊටා ගැඹුරු විග්‍රහයක් දක්වලා තියෙනවා. දැන් මෙතන මේ චන්දරාගය නැති කරනවා කියන එකට සරල උදාහරණයක් අපි ගත්තොත් මෙන්න මේ උදාහරණය ඇත්තටම තියෙන්නේ සලායතන වර්ගයේ සංයුත්ත නිකායේ චිත්ත සංයුත්තේ මේ සංයෝජන සූත්‍රය කියන සූත්‍රේ. ඇත්තට මේ චිත්ත ගෘහපතිය තමයි භික්ෂුන් වහන්සේලාට මේ කාරණය කියලා දෙන්නේ. ඒක අපිට පැහැදිලි වෙනවා. ඒ කාලේ මේ බොහොම දක්ෂ දැනුගත් ගිහියොත් ඉඳලා තියෙනවා ධර්මයේ දන්න. ඒකට මේ චිත්ත කියන ගෘහපතිය තමයි ස්වාමීන් වහන්සේලා මේ කාරණේ විග්‍රහ කරන්නේ. සාමීනි එසේම ඇස රූපී සංයෝජන නොවේ රූපය ඇසේ සංයෝජන නොවේ ඒ දෙක නිසා යම් චන්දරාගයක් උපදීද ඒ සංයෝජනයි. එතකොට මේ සූත්‍රයේ ඔබ කියවලා බලන්න මේ කළු ගුණෙක් සහ සුදු ගුණෙක් ගන්නවා. දැන් මේ මෙතන මේ පින්තූරය ඔබ දකිනවා ඇති මේ සුදු ගුණා මේ කළු ගුණා. මේ සුදු ගුණා කියලා හිතන්නකො ආධ්‍යාත්මික ආයතන ටික ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියලා. එතකොට කළු ගුණා කියලා හිතන බාහිර ආයතන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇස නිසා කෙලෙස් උපදිනවා කියලා. තව කෙනෙකුට හිතන්න පුළුවන් රූපය නිසා කෙලෙස් උපදිනවා කියලා. තව කෙනෙකුට හිතන්න පුළුවන් කන නිසා කෙලෙස් උපදිනවා කියලා. තවත් කෙනෙකුට හිතන්න පුළුවන් ශබ්ද නිසා කෙලෙස් උපදිනවා කියලා. දැන් ඔය බුදුහාඳුරුන්ගේ කාලේට ගියාම පෙලක් අය කන් වහගෙන හිටියා. ඇස් පියාගෙන හිටියා. මේ කෙලෙස් නැති කරන්න කියලා. එතකොට මෙතන මේ චිත්ත ගෘහපතිය කියලා දෙනවා කළු ගුණාවත් සුදු ගුණාවත් නෙවෙයි ප්‍රශ්නේ. මේ ගොන්නු දෙන්න බැඳලා තියෙන රැහැන තමයි ප්‍රශ්නේ. රැහැන තමයි චන්දරාගය. එතකොට ඇසත් රූපයත් බැඳලා තියෙන්නේ මෙන්න මේ චන්දරාගය කියන එක. යම් කිසි කෙනෙක් මෙන්න මෙතන මේ චන්දරාගය කියන එක නැති කරනවා නම් එයාට ඇස හන්දවත් රූපය හන්දවත් කෙලෙස් උපදින්නේ නැහැ. ඉතින් යම් කිසි කෙනෙක් මෙතන චන්දරාගය කියන මේ රැහැන මෙතනින් කපලා දැම්මා නම් සුදු ගුණාගේ පාඩුවේ ඉන්නවා, කළු ගුණාගේ පාඩුවේ ඉන්නවා. දෙන්නම අප්‍රමාණ නිදහසක් භුක්ති විඳිනවා. මේ දෙන්නගෙම නිදහස නැති කරලා තියෙන්නේ මොකද්ද? මෙන්න මෙතනින් ගිහිපු මේ චන්දරාගය නැමැති බැඳ. එතකොට ඔබේ ඇහෙත් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම නැත්නම් රූපේත් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද? මේ ඇසයි රූපයයි බැඳපු චන්දරාගය. ඉතින් මෙන්න මේ රහතන් වහන්සේලා මෙන්න මෙතන චන්දරාගයයි නැති කරලා තියෙන්නේ. ඉතින් අපිත් උත්සාහ කරන්න ඕනේ මෙතන චන්දරාගය නැති කරන්න. හොඳයි. ඊළඟට අපි එමු නැවතත් මේ අපි රූපය ගැන අධ්‍යයනය කරා. මේ නාමයත් කුමක්ද කියන මොකද නාම රූප කියන්නේ අවියෝජනීය ධර්ම දෙකක්. මේ එකින් එක වෙනස් කරන්න පුළුවන් කාරණා නෙවෙයි. ඒ නිසා මේ නාමය සහ රූපය කුමක්ද කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරමු සරලව. දැන් මේ නාමය සහ රූපය කියන එක විග්‍රහ කරන් දැන් ඔබ දන්නවා මේ ලෝකයේ තියෙන සියලුම දේවල් අපිට නාම රූප කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එතකොට රූප කියන පරාසය තුල අපිට පෙනෙන දකින අහන දේවල් සම්මුතිකව පනවගත්ත දේවල් අපි විග්‍රහ කරනවා. නාමය කියන එක අපිට පේන්නේ දකින්නේ නැහැ. ඒක දැනෙනවා කියන පරාසය තුල පවතින දෙයක්. එතකොට මේ විභංග සූත්‍රයේ සංයුත්ත නිකායේ හරි ලස්සනට මේ නාමය කුමක්ද රූපය කුමක්ද කියන එක විග්‍රහ කරලා තියෙනවා. කතමංච භික්ඛවේ නාම රූපං වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරෝ ඉදං උච්චති නාම. ඔන්න නාමය විග්‍රහ කරලා තියෙන තැන. දැන් මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. ගැටලුව තමයි ඔබ දන්නවා සූත්‍ර පිටකය වැඩියෙන් අධ්‍යයනය කරන අය. සූත්‍ර පිටකය වැඩියෙන් අධ්‍යයනය කරන අය විඥාන සහ සංස්කාර කියන දෙක නාමයට දාන්නේ නැහැ. අභිධර්ම පිටකය වැඩියෙන් ගැඹුරුව අධ්‍යයනය කරන අය විඥානයත් මේ නාමය කියන එකට දානවා.
දැන් උදාහරණයක් එක සරල උදාහරණයක් කිව්වොත් අපි කටුකුරුන්දී ඥානානන්ද ස්වාමීන් වහන්සේ වගේ ගත්තොත් දැන් උන්වහන්සේ කියන්නේ විඥානයේ කිසිසේත්ම නාමයට අදාළ නෙමෙයි. ඔබ නිවනේ නිවීම කියන දේශනා ටික අහලා බලන්නේ පොත් ටික කියවලා බලන්න උන්වහන්සේ එහෙම කියනවා. හැබැයි රේරුකාණී චන්දිල හඳුරුන්ගේ මේ නායක හඳුරුන්ගේ පොත් අධ්‍යයනය කරද්දී පැහැදිලි වෙනවා නාමයට විඥානය දාලා තියෙනවා කියලා. හැබැයි කෙනෙකුට කියන්න පුළුවන් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරෝ මේ කියන්නේ මෙතින් සංස්කාර සහ විඥාන තමයි කියලා. ඒ අර්ථයෙන් කියන්න පුළුවන්. හැබැයි මේ සූත්‍රයේ පැහැදිලිව බං සූත්‍රයේ කියනවා යම් විඳීමක් වෙනවද යම් හැඳිනීමක් වෙනවද යම් සිතීමක් වේද යම් ස්පර්ශයක් වේද යම් මෙනෙහි කිරීමක් වේද ඉදං උච්චති නාම මෙන්න නාමය කියන එක විග්‍රහ කරනවා. චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතං උපාදාය රූපං. උපාදාය මේ රූප කියලා කියන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත සහ උපාදාය රූප ටික. ඉදං උච්චති රූපං. එතකොට මෙන්න මේක තමයි නාම රූප කියලා කියන්නේ. දැන් නාමයයි රූපයයි කියලා කියන්නේ අවියෝජනීය පවතින දෙයක්. ඒක අපිට වෙන් කරන්න බෑ. විඥාන නාම රූප සලආයතන මේ කියන දේවල් අවියෝජනීයයි. මේ එකක් නැතුව එකක් හටගන්නේ නැහැ. හරි? ඒක හරි ලස්සන උපමාවකින් විග්‍රහ කරලා තියෙනවා මේ නලකලාපී සූත්‍රය කියන සූත්‍රයේ. මේ ඇවැත්නි කොට්ටි තේනි මේ සරියුත් මහරහතන් වහන්සේ කොට්ටි තෙරුන් වහන්සේට කියන්නේ නාම රූප තමා විසින් කරන ලද්දේද නොවේ. නාම රූප අනෙකෙකු විසින් කරන ලද්දේද නොවේ. නාම රූප තමා විසින් හෝ අනෙකෙකු විසින් කරන ලද්දද නොවේ. නාම රූප තමා විසින් නාම රූප විසින්ම කරන ලද්දක්ද නොවේ. ඉබේ හටගත්තක්ද නොවේ. වැලිදු විඥාන ප්‍රත්‍යයෙන්ම නාම රූප වේ. ඒතර පැහැදිලි නාම රූප කිසි කෙනෙක් කළ දීපු දෙයක් නෙවෙයි අපිට. ඒක විඥාන ප්‍රත්‍යයෙන්ම හටගත්ත දෙයක්. ඒ නිසා මේ සූත්‍රය තවදුරටත් අපිට විග්‍රහ කරලා දෙනවා. ඇවැත්නි යම්සේ නල කලප් දෙකක්. ඒ කියන්නේ උණ ගස් දෙකක්. ඔවුනොවුන් ඇසිර කොට සිටුනේද. ඒ කියන්නේ උණ ගස් දෙකක් එකට තියලා තියෙනවා වගේ මේ උණ ගහ නිසා මේ උණ ගහ පවතිනවා වගේ එක උණ ගහක් ගත්තොත් අනිත් උණ ගහ වැටෙනවා වගේ මේ නාම රූප විඥාන කියන ඒවා අවියෝජනීය. ඒක වෙනස් කරන්න බෑ. නාම රූප ප්‍රත්‍යයෙන් විඥාන වේ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වේ නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන වේ. ඒතර පැහැදිලි නාම රූප ප්‍රත්‍යයෙන් විඥාන වෙනවා විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වෙනවා. මේ දෙකම දෙපැත්තට යනවා. අපි අද කතා කරනවා නාම රූප ප්‍රත්‍යයෙන් විඥාන වෙන හැටි කියලා දෙන්න. ඊට පස්සේ නාම රූප ගැන තවදුරටත් මේ කලහ විවාහ සූත්‍රෙන් දේශේ මහානිද්දේශ පාළි 374 පිටුවේ තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ චක්කුංච රූපාච රූපස්මි. එතකොට මේ අසත් රූපයත් ගැටීම තුල චක්කු විඥානය උපදින. එහිදී ඇස සහ රූපයට රූපය කියලා කියනවා. චක්කු සම්පස්සන් තපෙත්තා සම්පයුක්තා ධම්මා නාමස්. එතකොට චක්කු ස්පර්ශයෙන් පස්සේ ඇති වෙන සියල්ලම නාම කොටසට අයිති වෙනවා. ඒක අපි උදාහරණයකින් සාකච්ඡා කරමු. එතකොට මේ දැන් නාම රූප කියන කාරණේ කතා කරාම දැන් අර එක සාමින්හන්සේ නමක් කිව්වා මට ඒ සාමින්හන්සේගේ නම මතක නැහැ. මේ නාමයන්ගේ ලක්ෂණ 8කුයි රූපයන්ගේ ලක්ෂණ 8කුයි අපි නොදන්න නිසා අපි 8කට යට වෙලා තියෙනවා. ඒ තමයි අටලෝ දහම කියලා. දැන් නාමයන්ගේ ලක්ෂණ කියලා කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා ඒකකතා ජීවිතේන්ද්‍රිය මනසිකාර චිත්ත කියන 8. රූපයේ ලක්ෂණ 8 කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. ඒතකොට නාමයේ ලක්ෂණ 8යි රූපයේ ලක්ෂණ 8යි නොදන්න හින්දා අපි 8කට යට වෙනවා. ඒ 8 තමයි අටලෝ දහම. ලාභ අලාභ යසායස නිന്ദා ප්‍රශංසා දුක සැප. ඒතර පැහැදිලි නාම රූප පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධයම තමයි නිවන කියලා කියන්නේ. හඳ නාම රූප ගැන ඔබ ටිකක් දැනගන්න එක ඉතාම වටිනවා. නාම රූප හරියට දැනගත්ත කියලා කියන්නේ නිවන ප්‍රත්‍යක්ෂ කරා කියන කාරණේමයි. හොඳයි. අපි දැන් මේ මොහොතේ ඉඳලා සාකච්ඡා කරන මේ අනිච්ච සංඥාව. මම මේ ප්‍රවේශයක් ගත්තේ මේ ටික ඔක්කොම කියලා දීලා අනිච්ච සංඥාවට ලේසි නිසා. හොඳයි. අනිච්ච සංඥාව කියන්නේ කුමක්ද? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ ඉති වේදනා මේ ආදි වශයෙන් පහටම ඇහිල්ලා ඒවං භාවිතාකෝ භික්කවේ අනිච්ච සංඥා ඒවං බහුලී කතා සබ්බං කාමරාගං පරියාදියති.
සබ්බං රූප රාගං පරියාදි සබ්බං භව රාගං පරියාදිති සබ්බං අවිජ්ජං පරියාති සබ්බං අස්මින්මාන සමූහන්ති. මහණෙනි රූපය මෙසේය. රූපයාගේ ඉපදීම මෙසේය. රූපයාගේ විනාශය මෙසේය. මෙන්න මේ ආකාරයට ස්කන්ධ පහේ වේදනාව මෙසේය. වේදනාවේ ඉපදීම මෙසේය. වේදනාවේ විනාශය මෙසේය. සංඥාව මෙසේය. සංඥාවේ ඉපදීම මෙසේය. සංඥාවේ විනාශය මෙසේය. සංස්කාර මෙසේය. සංස්කාර ඉපදීම මෙසේය. විනාශය මෙසේය. විඥාන මෙසේය. විඥාන ඉපදීම මෙසේය. විඥාන විනාශය මෙසේය. මෙන්න මේ කියන ස්කන්ධ පහ මෙන්න මේ කියන ආකාර තුනෙන් දැකීම තමයි අනිච්ච සංඥා කියලා තියෙන්නේ. දැන් මේ අනිච්ච සංඥාව ගැඹුරින් විග්‍රහ කරලා නැහැ ගිරිමානන්ද සූත්‍රය. එතකොට අපිට ඒකට පරයායක් හොයාගන්න වෙනවා. පරයාය සූත්‍රයක්. ඒ සූත්‍රය තමයි අනිච්ච සංඥා සූත්‍රය. දැන් එතකොට බලන්න අර සූත්‍රයේ අපිට ලියා ගන්න තව සූත්‍රයක් අධ්‍යයනය කරන්න වෙනවා. දැන් මේ සූත්‍රෙලුත් ඒක ලියා ගන්න බැරුණා නම් ඊට පස්සේ අපිට අභිධර්ම පිටකයට යන්න. දැන් ඒකයි අභිධර්ම පිටකයේදී ගැඹුරුම දේවල් ලියා ගන්න. එතකොට දැන් අනිච්ච සංඥා සූත්‍රයේ ඊටාම ලස්සනට විග්‍රහ කරනවා අනිච්ච සංඥාව කුමක්ද කියලා. රූපය කුමක්ද? රූපයේ ඉපදීම කුමක්ද? රූපයේ විනාශය කුමක්ද? මෙන්න මේ තුන දකිනවා නම් එයාට අනිච්ච සංඥාව වැඩෙනවා. එහෙමයි මේ සූත්‍රය විග්‍රහ කරලා තියෙන්නේ. ඒකට මෙන්න මේ කාරණා තුන. ඉති රූපං, ඉති රූපස්ස සමුදය, ඉති රූපස්ස අත්ංගම. ඉති රූපං රූපයේ මෙසේ මේ සතර මහා භූත සහ උපාදාය රූප වලින් රූපය හටගත්තේ. ඉති රූපස්ස සමුදය රූපයගේ ඉපදීම කුමක්ද? අවිද්‍යාව, කර්ම, තෘෂ්ණා, ආහාර කියන ධර්මයන්ගෙන් තමයි රූපය ඉපදින්නේ. ඒ වගේම ඒ ධර්මතා හතර නැතිවීම තමයි විනාශය. ඒතර මෙන්න මේ ආකාරයට මේ ධර්ම තුන මත පදනම් වෙලා උපාද වය කියන කාරණා දෙක දැකීම තමයි අනිච්ච සංඥා කියලා සඳහන් වෙන්නේ. ඔන්න අනිච්ච සංඥාව වෙන විදිය. අපි දැන් පොඩ්ඩක් විග්‍රහ කරලා බලමු මේ අනිච්ච සංඥාව තුළ ඉති රූපං කියන්නේ කුමක්ද කියන කාරණේ. ඉති රූපං කියලා කුමක්ද මේ ධර්මයේ විග්‍රහ කරලා තියෙන්නේ. හොඳයි. දැන් ඔබට මේ රූපයක් පේනවා ඇති. මේක මේ මම පොඩක් රූප සටහනක් උපයෝගී කරගන්නේ රූපය කුමක්ද කියලා විග්‍රහ කරලා දෙන්න. දැන් ඔබ දන්නවා අපේ අපි ගමු පළවෙනි එක රූපය කිව්වහම රූපයට විතරක් ඔබට ලඝු වෙන්න බෑ. රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප සහ ස්පර්ශ රූප කියලා එක බෙදා ගන්න ඕන. අද අපි මෙතන පහසුව තකා අපි කතා කරනවා මේ චක්ෂු ඉන්ද්‍රිය මත පදනම් වෙච්ච රූපය කියන කාරණේ. ඒතර ඔබ දන්නවා අපේ ඇහැ ගත්තාම ඇහි තියෙනවා මේ චක්කු ප්‍රසාදය කියලා එකක්. දැන් අභිධර්මයේ විග්‍රහ කරනවා මේ චක්කු ප්‍රසාදය කුමක්ද කියන එක ඔබට මේ විසුද්ධි මාර්ගය අධ්‍යයනය කරාම පුළුවන් මේ චක්කු ප්‍රසාදය කුමක්ද කියන එක විග්‍රහ කරගන්න. මම මේ තියෙන විදිහටම ඔබට කියවන්නම්. එතකොට ඔබට තේරෙයි බුදු සමය කොච්චර ගැඹුරින් මේ චක්කු ප්‍රසාදය විග්‍රහ කරලා තියෙනවාද කියන කාරණේ. මම පොඩ්ඩක් මේ ඇහැ ගැන පොඩ්ඩක් විද්‍යාත්මකව අධ්‍යයනය කරලා බැලුවා. ඉතින් මේ කියන කාරණා බොහෝ සමීපව යනවා. බලන්න චක්කු ප්‍රසාදය විග්‍රහ කරලා තියෙන විදිය. චක්කු ප්‍රසාදය නිල්වන් ඇසිපිය රෝමයෙන් අවටින් ගැවසීගත් කෘෂ්ණ ශුක්ල මණ්ඩලයෙන් විසිතුරු වූ නිල් මහනෙල් මල් පෙත්තක් බඳු සම්භාර චක්ෂුෂෙහි ඒ ඇස් ගඩුවෙහි ශ්වේත මණ්ඩලයෙන් ශ්වේත කියලා කියන්නේ මේ සුදු වට වූ කෘෂ්ණ මණ්ඩලය කෘෂ්ණ කියලා කියන්නේ මේ කළු මැද්දේ ඉදිරියෙහි සිටියුන්ගේ ශරීර සටහන උපදින තැන මතුමත්ෙහි තබන ලද පුළුන් පෙද සතක වත්කල තෙල් බිඳුවක් ඒ පුළුන් පෙද සතෙහිම පැතිර සිටිනාසේ ඇසෙහි වූ පටල සතෙහිම පැතිර වැඩිමය නැහැවීමය සැරසීමය පාන්සැලීමය කරන කිරිමවුන් සිව් දෙනක විසින් වඩන ලද කැත්කුමරිකුසේ දැරීමය බැඳීමය මිහි කිරීමය සැලීමය යන සතර කෘත්‍යයෙන් ඇති එහි පැතිර සිටි සතර ධාතුන් විසින් උපකාර කරන ලදුව උතුචිත්ත ආහාර විසින් උපස්තම්භක කරන ලදුව ජීවිතේන්ද්‍රිය විසින් රක්නා ලදුව වර්ණ ගන්ධ රස ඕජාවන්ගෙන් පිරිවරණ ලදුව උකුණු හිසක් පමණ වූ ප්‍රදේශයේ පවත්නා වූ චක්ෂුර් විඥාණය දත යුතුය. දැන් මෙතනින් එහාට ටික මම කියවන්නේ ඒක ඉච්චර ගැඹුරු නිසා. දැන් බලන්න එතකොට මේ
අපේ ඇහි චක්කු ප්‍රසාදය කියලා කියන්නේ මේ උකුණු හිසක් තරම් පොඩි ප්‍රමාණයක දෙයක්. එතකොට ඒ ඇහැට තමයි ඔබට අපි මෙන්න මෙතන මේ මම මේ පොඩි සටහනක් දාලා තියෙනවා. මෙන්න මේ වගේ ප්‍රදේශයක තියෙන උකුණු හිසක් වගේ කුඩා ප්‍රදේශයකට තමයි මේ වර්ණ සටහන ලැබෙන්නේ. දැන් ඔබ දන්නවා අපිට පෙනීම එනවා කියලා කියන්නේ මේ බාහිර ලෝකයේ තියෙන ඉරුසඳු හෝ කෘත්‍රිමව සකසාගත් ආලෝකයකින් එන ආලෝකයේ වර්ණය යම් වස්තුවක් මත පතිත වෙලා එහි පරාවර්තිත කල එකක්නේ අපි ඇහැට දැනෙන්නේ. එතකොට දැන් බුරිසම් වලත් කියන්නේ මේ කතාවමයි. මේ ඇසට එන්නේ පරාවර්තිත ආලෝකය. ආලෝකයක වර්ණ සටහනක්. ඒකට කියනවා වර්ණ විභාගය. පරාවර්තනය වෙන යම්කිසි වර්ණයක් එන්නේ. පෙනීමේ කෘත්‍ය කරන්නේ ඒකෙන් තමයි. දැන් මම හිතන්නේ දැන් සයන්ස් වලට ගියොත් අපි සයන්ස් වල පෙන්වන්නේ දැන් මේ ඇපල් ගෙඩිය මේ අතට නම් පේන්නේ මෙතන මේ අපි කියන මේ රෙටිනා මේ මෙතෙන්ට මේක අවබෝධ කරවන්නේ ඇපල් ගෙඩිය අනිත් පැත්ත හරවලා. එතකොට දැන් අපි මේ කතා කරන චක්කු ප්‍රසාදය මෙන්න මෙතන තියෙන එකක්. මෙන්න මේ කොළ පාටින් පෙන්වලා තියෙන බුරිසම් වලට අනුව. දැන් ඔබ දන්නවා මේ මේකේ තියෙනවා මේ පිපිල් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මේ ලෙන්ස් කියලා එකක් තියෙනවා. මම හිතන්නේ මේ විද්‍යාත්මක අනුව පිපිල් කියන එක තමයි මේ වර්ණය වැඩි වෙලාවට ඒක පොඩි වෙනවා. වර්ණය අඩු වෙලාවට වැඩි වෙනවා. වැඩි වෙලේ දැනීම ඇතුළට අරගෙන යන්නේ ඒකේ. ඊට පස්සේ ගියාට පස්සේ සම්පූර්ණ මේ තියෙන මේ රෙටිනා එක තමයි මම හිතන්නේ මේ අයිරිස් කියලා එකක් මේකේ තියෙනවා. මේකේ මේක නෑ. ඒ අයිරිස් එකෙන් තමයි සම්පූර්ණ කලර් එක ඔබ්සර්ව් කරගන්නේ. මට හිතෙන හැටියට මේ බුද්ධිසම් වල කතා කරන චක්කු ප්‍රසාදයේ මේ අයිරිස් කියන එකද කියන එක පිළිබඳව සැකයක් තියෙනවා. ඒක පොඩ්ඩක් හොයන්න ඕන තව ටිකක්. ඒතකොට සාමාන්‍යයෙන් අපේ ඇහැකට වර්ණ මිලියනයක් විතර ගන්න පුළුවන් කියන එකයි සාමාන්‍යයෙන් විග්‍රහ කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපේ මේ චක්කු ප්‍රසාදය කියන එක මෙගාපික්සල් මම හිතන්නේ 576ක් මට මතක හැටියට. ඔව් මෙගාපික්සල් 576ක් ડોක්ටර් රෝග කියන විදිහට මේ මෙගාපික්සල් 576ක කැපැසිටි එකක් තියෙනවා අපේ ඇහි. මම දන්නේ මම දන්න හැටියට මේ කොරියාවේ එක සමාගමක් 2025 දී ඉන්ට්‍රොඩියුස් කරන්න හිතන් ඉන්නවා මෙගාපික්සල් 576ක මෙගාපික්සල් කැමරාව. ඒකට මිනිස් ඇහැට දකින්න පුළුවන් සියලුම දේවල් දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් මිනිස්සුයෙකුට දකින්න පුළුවන් ප්‍රමාණීය දුර කියලා කියන්නේ අඩි 75ක් විතර මම දන්න හැටි. සාමාන්‍යයෙන් බල්ලෙකුගේ චක්කු ප්‍රසාදය අපිට වඩා අඩුයි. කලර් පේනවා අඩුයි. එයාට දකින්න පුළුවන් සාමාන්‍යයෙන් අඩි 20ක් විතර වගේ දුරක්. ඒතර මේ චක්කු ප්‍රසාදය කියන එකත් මෙතන මේ වර්ණ ප්‍රභාව කියන එක ආපහු ගත්තාම පුද්ගලානුබද්ධයි. ඒ පුද්ගලයාට පෙනීමේ ස්වરૂප වෙනස් වෙන්නේ ඒකයි. ඒ පුද්ගලයාගේ චක්කු ප්‍රසාදයේ ප්‍රමාණයට අනුව තමයි දකින්න පුළුවන්. හොඳයි. එතකොට අපි මෙතන විග්‍රහ කරගන්න ඕන දැන් මෙතන මේ රූපය තියෙනවා. හැබැයි මේ රූපය පිළිබඳව වර්ණ සටහනක් විතරයි අපේ චක්කු ප්‍රසාදයට දැනගැනීමේ හැකියාව තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? චක්කුංච රූපංච මේ ගැටීම තුළ මේ වර්ණ ප්‍රභාව වර්ණ සටහන මත පදනම් වෙලා ඊට පස්සේ චක්කු විඥාණයෙන් තමයි මේ වස්තුව හඳුනාගන්නේ. එතකොට මේ ඇසට කවදාවත් පුළුවන් කමක් නැහැ මේ ගහක් කියලා හඳුනා ගන්න. එතකොට ඇසට පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ වර්ණය හඳුනා ගැනීම විතරයි. ඊට පස්සේ තින්නම් සංගති පස්සෝ විඥාණය විසින් තමයි මේ වස්තුව හඳුනාගන්නේ. එතකොට ඔබ මේ ලෝකයේ තුල රූපය කියලා ගන්න එහෙනම් කුමක්ද? වර්ණ සංඥාවක් විතරයි. ඔබ ශබ්දය කියලා ගන්නේ ශබ්ද සංඥාවක් විතරයි. ඒ ඉන්ද්‍රියන් පහටම එහෙමයි. එතකොට මෙන්න මේ වර්ණ සංඥාව කවදාවත් මේ වර්ණ සංඥාව කිව්වේ නෑ මම ගහක්, මම වාහනයක්, මම අම්මා, මම තාත්තා, එහෙම නැත්නම් මම බිරිඳ, සාමි පුරුෂයා, හාමුදුරුවෝ ඒ කිසිවක් මේ වර්ණ සංඥාව මෙතෙන්ට ඇති වෙන රූපය අපිට කිව්වේ නැහැ. ඒතකොට මේ ඇහැට කවදාවත් රූප පෙනිලා නැහැ. ඇහැට පෙනිලා තියෙන්නේ මේ වර්ණ විතරයි. එතකොට මේ ස්පර්ශය තුල චක්කු විඥාණය විසින් තමයි මේක කුමක්ද කියන එක නිර්ණය කළේ.
එතකොට දැන් මෙතන අපි ගත්තාම මෙන්න මේ වර්ණය කියන එකත් සතර මහා භූතයන්ගෙන් හටගත්ත එකක්. අපි කියන මේ රූපය කියන එක. එතකොට ඇසත් සතර මහා භූතයන්ට අදාළ දෙයක්. එතකොට මේ එළියේ තියෙන මේ ටික සම්පූර්ණම රූපයට අදාළ දේවල්. මෙතනින් එහාට චක්කු විඥානයේ ගොඩ නගනකොට චක්කු විඥානයේ බවට පත් වෙනකොට එතකොට ඔබට පැහැදිලි මේ බාහිර අරමුණත් ඒ වගේම ඇසේ තියෙන මේ චක්කු ප්‍රසාදයත් මේ දෙන්නගේ ගැටීමත් තුල තමයි චක්කු විඥානය කියන එක ඇති වෙලා තියෙන්නේ. එතකොට දැන් මෙතන අපි තාම ගැඹුරින් බොහොම සියුම්ව දකින්න ඕන දෙයක්. දැන් මේ වර්ණ ප්‍රසාදය කියන එක මෙන්න මෙතන මේ ඇති වෙන මේ රූපය වර්ණ ප්‍රසාදය කියන එක කවදාවත් අතීතයේ ඇති වෙන්නෙත් නැහැ ආපහු වර්තමානයේ ඇති වෙන්නේ නැහැ. මේ මොහොතේ විතරයි ඇති වෙලා ඉවර වෙන්නේ. ඒතකොට මේ වර්ණය නැවතත් කවදාවත් එන්නේ නැහැ. මේ මොහොතේ ඉපදිලා නැති වෙන ධර්මයක් මෙතන. රූප ධර්මයක්. ඒතකොට මේ මොහොතේ ඇති වෙලා දැන් අපි හෙට මේ ඇපල් ගෙඩිය දකින්නකොට අලුත් එකක් තමයි දකින්නේ. හැබැයි මනස විසින් ඉක්මනට අරගෙන දෙනවා අම ඊයේ දැක්ක ඇපල් ගෙඩිය කියලා. අලුතෙන්ම දෙයක් දැක්කොත් ඒ සටහන ආපහු ගිහලා චක්කු විඥාණයෙන් සම්ප්‍රහන් කරගන්නවා. ඒතකොට මේ මෙතන ඇසට එන මේ රූපය කියන එක මේ රූපය පච්චුප්පන්න ධර්මයක්. මේ මොහොතේ ප්‍රත්‍යයෙන් හටගෙන ඒ මොහොතේම ප්‍රත්‍යයෙන් විනාශ වෙන දෙයක්. ඒතර ඔබේ අම්මා කියලා යම් දවසක විග්‍රහ කරගත්තා නම් මේ හැට ආපු වර්ණ ධාතුවට තමයි ඔබ අම්මා කියලා කියන්නේ. හැබැයි මේ වර්ණ ධාතුව කවදාවත් අපිට ඇහිල්ල කිව්වේ නැහැ මම අම්මා කියලා. හරි? දැන් මේ වර්ණ ධාතුව කවදාවත් අපිට කිව්වේ නැහැ මේ මගේ කාර් එක කියලා. හරි? මේ දෙන්නගෙම මේ තුන් දෙනාගෙම එකතුව තමයි කිව්වේ මේ රූපය ගැන දැනීම තමයි කිව්වේ මේ අහවල් කෙනා කියලා උඩාන් නිමිති වශයෙන් අරගෙන දේවල් විග්‍රහ කරගත්තා. එතකොට ඉති රූපං කියනකොට මෙන්න මේ මෙතන ඇති වෙන මේ රූපය මේක පත්‍යුප්පන්නව ඇතිවන ඊටාම වේගයෙන් මේක වේගය අපිට කියන්නවත් බැරි තරම් අපිට එක රූපයක් දිහා බලාගෙන ඉන්නකොට බලාගෙන ඉන්නවා වගේ දැනුණට මේ වර්ණ රූපය මෙරි විශාල ප්‍රමාණයක් ඉපදෙනවා. ඒක ස්පීඩ් එක වැඩි හන්ද අපිට හිතෙන්නේ අපි ඒ දේ දිහා බලන් ඉන්නවා කියලා. දැන් කෙනෙක් පල්ලෙහා ඉඳන් උඩට අත උස්සනවා කියන ක්‍රියාවලිය ගොඩාක් ස්ලෝ මෝෂන් කරොත් ෆ්‍රේම් ගානකට දාලා ඔබට දැනගන්න පුළුවන් ඒකේ කොච්චර මිලියන ගාණක් පින්තූර තියෙනවද කියලා. ඒ වගේ කතාවක් තමයි. එතකොට අපි මෙන්න මෙතන මේ රූපයටයි වටිනාකම් දීලා මෙන්න මේ වගේ වර්ණ සටහනක් තමයි අපි සම්මුති ලෝකයේ තුල දෙයක් තියෙනවා කියලා. එතකොට යම් කිසි කෙනෙක් මෙන්න මේ රූපයේ මේකත් ක්ෂණයකින් වෙනස් වෙන උපාද වය ධම්මතාවයෙන් යුක්ත දෙයක් තමයි මේ වර්ණ රූපය කියන එක දකිනවා නම් අන්න යා ඉති රූපං කියන එක දකිනවා. මේක දැකීම තමයි මෙතන ඉති රූපං කියලා කියන්නේ. එතකොට මේ ඇතිවෙච්ච මේ වර්ණ සටහන සතර මහා භූත වලින් යුක්තයිනේ. පටිවිආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්දාෂ්ටකයක් කියලා හිතමු. එතකොට මේ රූපය මෙතනින් ස්පර්ශ වුණාට පස්සෙම මේ ආපෝ මේක සතර මහා ධාතු වලට අයිතිත් නැහැ. ඊට පස්සේ මේක මත පදනම් වෙච්ච නාම ධර්මයක් තමයි මෙහි තියෙන්නේ. දැන් බලන්න මේක කොච්චර සංකීර්ණ සියුම් අවස්ථාවක්ද. මෙන්න මේ සියුම් අවස්ථාවේ රූපයේ ඇතිවෙන අනිත්‍ය දැකීම තමයි උපාද වය ස්වરૂපයේ දැකීම තමයි ඉති රූපං කියලා දකින්නේ. ඒතකොට එහෙම ඉති රූපේ මේ විදිහට දැකපු කෙනා ඇසට එන සියලුම සටහන් එයා රූප සටහන් විදිහට දකිනවා. ඒවට වටිනාකම් දෙන්න ඒවා අල්ලගන්න යන්නේ නැහැ. එතකොට මේක තමයි මෙතන ඉති රූපං කියලා විග්‍රහ කරන්නේ. එතකොට ඊට පස්සේ අපි ඉති රූපං ඊලංකාරයෙන් අපි ගියොත් ඉති රූපස්ස සමුදයෝ කියන තැනට අපි ගියොත් එතකොට ඔබට මේ සතිපට්ඨාන විපස්සනා භාවනා ක්‍රමයේ මේ ධම්මානුපස්සනාවේ ඛණ්ඩ පබ්බය අධ්‍යයනය කරොත් මේ රේරුකාණ චන්දලහන්තුගේ පොත එතන මේ රූපයේ ඇතිවීමට හේතු හතරක් විග්‍රහ කරනවා. පූර්ව භවයේදී ඇති වූ අවිද්‍යාව නැමැති මුලාව නිසා මේ රූපය ඇති වේ. අවිද්‍යාව නැතහොත් රූපය ඇති නොවේ. ආස්වාද කරමින් ප්‍රාර්ථනා කරන තණ්හාව නිසා රූපය ඇති වේ. තණ්හාව නැත්නම් රූපය ඇති නොවේ. පූර්ව භවයේදීම කරන ලැබූ කර්මය නිසා මේ මනුෂ්‍ය රූපය ඇති වේ. ඒ කර්මය නැතහොත් මේ රූපය ඇති නොවේ. මේ වයේදී අනුභව කරන ලද ආහාරය නිසා මේ රූපය ඇති වේ. ආහාර නොගත්තේ නම් මේ රූපය ඇති නොවේ. මෙසේ මෙනෙහි කොට දැනගන්න. මෙන්න මෙතන රූප සමුදයක් තියෙනවා.
රූප නිරෝධයක් තියෙනවා. හරි. එතකොට අපි ආපහු මෙන්න මෙතෙන්ට ගියොත් අපි ආපහු පොඩ්ඩක් තවත් ආකාරයකට මේ රූප සමුදය තේරුම් ගන්න උත්සාහ කළොත් දැන් ඔබට පැහැදිලි මෙන්න මේ බාහිර අරමුණ කියලා කියන්නේ මේ රූපය කියලා ගමු. මේ රූපය සහ මේ ඇසේ තියෙන චක්කු ප්‍රසාදයක් චක්කුංච රූපංච පටික සම්පයුත්තා නේ චක්කුංච රූපේච පටිච්ච උප්පජ්ජති මේ දෙකේ ගැටීම නිසා මොකද වුනේ චක්කු විඥානං මෙන්න චක්කු විඥානය ඇති වුණා. හරි. එතකොට අපි මෙතන මේ චක්කු විඥානය මේ ඇපල් ගෙඩිය පිළිබඳව දැනීම ඇති කරගන්න මේ බාහිර ආයතනයයි ආධ්‍යාත්මික ආයතනයයි සිතයි කියන මේ තුන් දෙනාගේම එකමුතුවක් නේද මේ ඇපල් ගෙඩිය පිළිබඳව දැනීම ඇති කරලා තියෙන්නේ. එහෙම නැතුව රූපයට තනියම රූපය තනියම වුණොත් රූපය ගැන අවබෝධයක් ගන්නත් බෑ. මේ චක්කු ප්‍රසාදය නැත්නම් රූපය අඳුර ගන්නත් බෑ. මේ දෙකම නැත්නම් චක්කු විඥානය ඇති වෙන්නෙත් නෑ. ඒතකොට අපිට පැහැදිලි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වශයෙන් ඔවුන්ට මේ තුන් දෙනාම එකතු වෙච්ච නිසා තමයි මේ ඇපල් ගෙඩිය පිළිබඳව සවිඥානික වුනේ. එතකොට එහි වගකීම රූපයට විතරක් දෙන්නත් බෑ, ඇසට විතරක් දෙන්නත් බෑ, මේ විඥාණයට විතරක් දෙන්නත් බෑ. ඒතර මේ තුන් දෙනාම අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය වීම තමයි මේ රූපය පිළිබඳව දැන ගැනීමට හේතු වුනේ. ඉතින් ඒ හේතුව නිසා තමයි පටිච්ච රූපේ උප්පත් චක්කු විඥානං තින්නං සංගති පස්සෝ අනිස්පර්ශයතුනා පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හපච්චය උපාදානං උපාදානපච්චය භවෝ භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව යන්නේ. ඒතර මජ්ක්‍ධිම නිකායේ මදුපිණ්ඩික සූත්‍රය අධ්‍යයනය කරා. එතකොට අපිට පැහැදිලි අර අතන අපි ආකාර හතරටත් හිතන ගමන් මෙතන ආයතනය වශයෙන් අරගෙන බැලුවත් මෙන්න මේ තුන් දෙනාම නිසා තමයි චක්කු විඥානය ඇති වුනේ. එතකොට බාහිර අරමුණත් නැත්නම් චක්කු කියන ඉන්ද්‍රියත් මෙතන මේ ගැටීමක් නැති වුණා නම් මේ කිසි කෙනෙක් හටගන්නේ නැහැ. එතකොට ධර්මයේ විග්‍රහ කරන්නේ ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන මේවා අඤ්ඤමඤ්ඤ. ඒ වුණුන්ට ප්‍රත්‍ය කරගෙන තමයි උපදින්නේ. ඒ ප්‍රත්‍ය කරගෙන උපදින නිසා තමයි මේ පිළිබඳව විඥානයක් ඇති වෙලා මේක දිගට පටිච්චසමුප්පන්නව යන්නේ. එතකොට අපි රූපස සමුදය කියනකොට මේ රූපය ඇති වුණේ අපි තුල තියෙන අවිද්‍යාව නිසාමයි. අවිද්‍යාව නිසාමයි. තණ්හාවෙන් ප්‍රාර්ථනා කළ නිසාමයි මේ රූපය ඇති වුණේ. එතකොට මේ රූපය දැන් උදාහරණයක් අපි ගමු අපි භවයෙන් භවයට යන කාරණේ ගමු. අපේ අවිද්‍යාව නිසාමනේ අපිට භවයක් හිමි වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අපි ගිහිල්ලා මේ ආත්මයෙන් බැවිලා මෞකුසක සමතින්සත් කර්මජ රූපනේ පහළ වෙන්නේ. කාය දසක භව දසක වස්තු දසක කියලා. ඒ උපදින කර්මජ ශක්තියෙන් ජනක කර්ම ශක්තියෙන් උපදින ඒ කර්මයේ ජනක කර්මයෙන් ශක්තිය විතරයි දෙන්නේ. ඊට පස්සේ උපත්තම්බක පීඩක වලින් අරගෙන යන ගමන් ඊට පස්සේ ටික ආහාරයෙන් තමයි කරන්නේ. අම්මගේ කුසෙන් ගන්න ආහාර ටික. ඊට පස්සේ මොකද වෙන්නේ? දවස් 77ක් ගියාට පස්සේ තමයි ඔන්න ආයතන පහළ වෙන්න පටන් ගන්න. ඒ කියන්නේ චක්කු වෙන තැන පොඩි ඩොට් එකක් එනවා පොඩි රවුමක වගේ. ඉතින් එතකොට මෙන්න මේ කියන කාරණා හතර මත පදනම් වෙලාමයි මේ රූපය පහළ වුනේ. ඒතර මෙන්න මේ කියන කාරණා ටික නැති කිරීමමයි රූපේ අත්ංගමයේ කියලා සඳහන් වෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් රූපය දැනගන්නවා නම් ඒ රූපයට හේතුව දැනගන්නවා නම් ඒ රූපේ ආදීනවය දැනගන්නවා නම් ඒ රූපයේ ෂේ කරන බව දැනගන්නවා නම් අන්න ඔය ආකාර තුන පිළිබඳව සවිඥානික වීම තමයි අනිච්ච සංඥා කියලා සඳහන් කරන්නේ. එතකොට මේ අනිච්ච සංඥා සූත්‍රයේ තියෙනවා කතං භාවිතංච භික්ඛවේ අනිච්චං කතං බහුලීකතං සබ්බං කාමරාගං පරියාති. එතකොට මහන්නි යම් කිසි කෙනෙක් අනිත්‍ය සංඥාව වඩන ලද්දේ නම් සියලු කාමරාගයේ ෂේ කරේ. සියලු රූප රාගයේ ෂේ කරේ. සියලු භව රාගයේ ෂේ කරේ. අවිද්‍යාව ෂේ කරේ. අස්මිම්මානයේ ෂේ කරේ. සහ මුලින්ම විනාශ කරේ. මිසේ රූපය මිසේය. රූපේ ඉපදීම මිසේය. රූපේ විනාශය මිසේය. දැන් යම් කිසි කෙනෙක්
එතකොට රූපේ ඔය කියන කාරණා ටික සම්පූර්ණ වෙනකොට ඔබ කියවන්න මේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නස් දේවදාගේ මහා පුන්නම සූත්‍රයේ මේ අට කතාව මම මේ දැන් හදන්නේ මේ අනිච්ච සංඥාව මැපින් කරලා දෙන්න. අනිකුත් ධර්ම කාරණා වලට දැන් යම් කිසි කෙනෙක් අයන් රූපේ මේ රූපය කුමක්ද කියලා දකිනවා නම් එයා දුක්ඛ සත්‍ය දැක්ක වෙනවා. ඒ වගේම රූපයේ ආදීනවය දැක්කනම් එයා සමුදය සත්‍ය දැක්ක වෙනවා. යම් කිසි කෙනෙක් රූපයේ නිස්සරණය දැක්කනම් එයා නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ කළා වෙනවා. මේ ස්ථාන තුනෙහිම ප්‍රතිවේද සම්‍යක් දෘෂ්ටිය ඇති වුණා නම් භාවනා ප්‍රතිවේදයෙන් මාර්ග සත්‍යයට ප්‍රගින වෙනවා. එතකොට අයං රූපය අස්සාදේ එහෙම නැත්නම් ආස්වාදය ආදීනවේ නිස්සරණය දකිනකොටම රූපය කුමක්ද කියලා දකිනකොටම අන්න රූපයේ ආකාර තුන දකිනකොටම එයා තුළ චතුරාර්ය සත්‍යයත් වැඩිලා ඊට පස්සේ දුක්ඛ සත්‍ය සමුදය නිරෝධ මාර්ග සත්‍ය වැඩෙනවා කියන්නේ මාර්ග සත්‍ය වැඩෙනවා කියන්නේ එයා තුළ ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙනවා. මේ ටිකම වැඩෙනවා කියලා කියන්නේ එයා තුළ සම්මා දිට්ඨිය පහළ වෙනවා. ඉතින් මේ විදිහට තමයි අනිච්ච සංඥාව පිළිබඳව මේ සූත්‍රයේ විග්‍රහ කරලා තියෙන්නේ. එහෙම නැතු මේ හුදෙක් අනිච්ච කියලා මේ සරල කාරණයක් නෙවෙයි මේ සූත්‍රයෙන් විග්‍රහ කරලා තියෙන්නේ කියන එක ඔබට මේ කාරණා තුලින් පැහැදිලි වෙන්න ඕන. සරලව අනිච්ච කියන කාරණයක් නෙවෙයි මේකෙන් සාකච්ඡා කරලා තියෙන්නේ. තාම ගැඹුරු කාරණයක් තමයි මේ සියුම්ම අනිච්ච සංඥාව කියලා විග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් හරියටම 8:36 පැයක් අවසానයි. ඉතින් කාට හරි ප්‍රශ්න තියෙනම් ඊමේල් කරන්න පුළුවන්, කෝල් එකක් දෙන්න පුළුවන්. ඉතින් ඔන්න අද අපි අනිච්ච සංඥාව කුමක්ද කියන එක සාකච්ඡා කරා. අපි ඊළඟ සතියේ ඉඳලා අනිච්ච සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, අනාත්ම සංඥා ඔය ටික අපි දිගට සාකච්ඡා කරගෙන යමු. ඒ නිසා මේ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නැවතත් කියන්නේ ඔබ මීට කලින් මේ කාරණා අහලා තියෙන අන්තවත් නැවතත් මේක මතක් කිරීමක්. ඉතින් මේ කාරණා ඉතින් පොඩ්ඩක් අධ්‍යයනය කරන්න ඕනේ. එහෙම අධ්‍යයනය නොකළොත් මොකද වෙන්නේ? අර මූලික කාරණා ටික අපි අතින් ගිලිහිලා ගියොත් අර පස්සේ ගිහිල්ලා එක එක ගැඹුරු ධර්ම අහද්දී ඒ වායේ මත පොඩ්ඩක් පදනම් වුණා පොඩ්ඩක් අසරණ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ඔන්න අනිත්‍ය සංඥාව කියන්නේ රූපය දැනගන්න ඕන. රූපේ ආදීනවය, අංගමය, නිසා. ඔය ටික දැන ගැනීම තමයි අනිච්ච සංඥාව කියලා කියන්නේ. අනිච්ච සංඥා සූත්‍රේ කාරණා තුනේ විතර විග්‍රහ කරන්නේ. අර රූපය කුමක්ද, රූපේ සමුදය කුමක්ද, රූපේ නිරෝධය කුමක්ද කියලා. ඉතින් ওই කාරණා ටික තමයි උතන ඇත්තටම සාකච්ඡා වෙලා තියෙන්නේ. එහෙම නැතුව ඔතෙන්ට වෙන කාරණයක් ගෙනහිල්ලා අපි ඇප්ලයි කරන්න හැදුවොත් ඒක එතකොට ඔය කියන අර්ථය ගොඩ නැගෙන්නේ නැහැ. ඊට පස්සේ ඔය මැපින් ටික කරගන්නත් බැරි වෙනවා. අනිත් මේ කාරණා ටිකට චතුරාර්ය සත්‍යයට පටිච්චසමුප්පාදයට විශේෂයෙන් මම ආයෙ කමතු වුණා. මම ඊළඟ සතියේ කියලා දෙන්නම්. ඔක පටිච්චසමුප්පාදයට මැපින් කරන විදිය. එතකොට මේ විදියට අනිත් ධර්ම කාරණා සත්‍ය බෝධිපාක්ෂික වලටම ඔක මැපින් වෙන්නේ. මේක ගානට ගලපගෙන යන්න පුළුවන්. එතකොට තමයි තේරෙන්නේ මෙතන කොහෙවත් මේකේ වැරදිලා නැහැ කියලා. වෙන මතයක් විතරක් අල්ලගෙන මේක අල්ලගන්න ගියොත් එතකොට අපි අසරණ වෙනවා. ඒ නිසා සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදට බණ මෙතනින් අවසන් කරනවා. මේ ඉතින් මේ අතෝ දන්න තරමට ඉතින් මම බණ කියන්නේ මේ වගේ දේවල් වලින් බොහොම සරල දෙයක් තමයි කියන්නේ. නමුත් මේ දායකත්වය ඉල්ලපුවාම ඉතින් කියලා දෙන්න සිද්ධ වුණා. මම ඉතින් බොහොම සරල බණක් කියන්නේ. මට මේ ළඟදී ස්නෑක් සංග්‍රහසේ නමක් මම උන්වහන්සේට මේ කිව්වා මෙන්න මෙහෙම ටිකක් කරනවා කියලා මේ ප්‍රසන්ටේෂන් එක පොඩ්ඩක් ඇහුවාම රතන ඕව මිනිස්සුන්ට කියන්න අවශ්‍ය නැහැ කිව්වා. ඒ වගේම ඇයි කියලා. මිනිස්සුන්ට ඕක තේරෙන්නේ නැහැ. එහෙනම් මිනිස්සු පිනට යොමු කරවන්න කිව්වා. මොකද මිනිස්සුන්ගේ පින් පිරෙන්න ඕනලු අවබෝධ වෙන්න. එහෙම තමයි යහඳුරු කිව්වේ. මම දන්නේ නැහැ ඒකත් කතාව. නමුත් මට හිතෙනවා ඉතින් මේ පිරිස මට මේ මාත් එක්ක ඉන්න පිරිස දෙයක් අධ්‍යයනය කරන ගැඹුරු ධර්මය අධ්‍යයනය කරන පිරිස. අලුත් පිරිසකුත් ඉන්න. හැබැයි මේ කියන කාරණා මුලින් ඉඳලා පොඩ්ඩක් අධ්‍යයනය කරාම සියලු දෙනාට ප්‍රයෝජනයක් වෙයි. ඒ නිසා ලබන සතියේත් එහෙනම් මේ වෙලාවටම හමු වෙමු. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි දෙවියන්ට පුන් දීලා ධර්ම දේශනාව අවසන් කරමු. මේ දේශනාව සම්බන්ධ කාට හරි ගැටලුවක් තියෙනවා ඒක මට ඊමේල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මට කෝල් එකක් දෙන්න. හොඳයි. එහෙනම් එතකොට මේ කෝල් එක දුන්නාම ඒකට එවලි උත්තර දෙන්නේ නැහැ. තියාගෙන ඉඳලා බණට ආවම තමයි උත්තර දෙන්නේ. එතකොට සියලු දෙනාම දැනගන්න ඕනේ. හොඳයි.
එහෙනම් අපි සියලු දෙනාම දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අප සියලු දෙනාට මේ ධර්ම දේශනාමය පින අප සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිසත් අප සියලු දෙනාට මුතුන් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමින් වන්දනා කරගන්න මහා සංඝරත්නය ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සිල් දනාට පුළුවන්.